අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ආද දෙරන මධ්‍යහන්න ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ආහාර පද්ධති තිරසර පරිවර්තනයකට ලක් කිරීමට සියලු දෙනා එක්වන්න. ජගත් ආහාර පද්ධති සමුළුව අමතමින් ජනපති කියයි. සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි. සෞන්දර්ය ප්‍රතිඵල නොමැතිව උසස් පෙළ කරන්න අවස්ථාව. වයස අවුරුදු 12-19 අතර අබහද සහ සංකූලතා සහිත දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම ඇරඹෙයි. යකඩ මිනිසා ගැන ප්‍රශ්න කරන්න පාටලි CID-යට කැඳවයි. 20 නිල ගීතය එළි දක්වයි. ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක්කිරීම ඉතා වැදගත් බවත් ඒ සඳහා සියලුම පාර්ශවකරුවන් එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව නිව්යෝක් නුවරදී ඊයේ ආරම්භ කෙරුණා. අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම යන තේමාව ඔස්සේ සංවිධාන කළ මෙහි ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි. President of the Democratic Socialist Republic of Sri Lanka. Mr. Secretary General, Excellencies, ladies and gentlemen. කොවිඩ් වසංගතය ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් වන අතර දේශගුණික විපර්යාස සමග මෙම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති. තිරසර ආහාර පද්ධතියක් යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක්. ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට රජයේ මෑතකදී ගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්දිස්ථානයක්. දීර්ඝ කාලීනව රසායනික පොහොරවලට හුරු ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කර වන අතර කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීමද අභියෝගයක්. මේ සඳහා තාක්ෂණික හා ද්විපාර්ශ්වික සහයෝගිතාවයේ ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනු ලබනවා. කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරීමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවක් ඇති කර ගැනීමට හැකිවනු ඇති. ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබා දෙන තාක්ෂණික සහාය අගය කරන අතර අනෙකුත් ගෝලීය සංවිධාන සහ විද්‍යාත්මක ආයතන වලින් ලැබෙන සහායටද ස්තුතිය පිරිනමනවා. තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම රාජ්‍ය නායකින් ලෙස අප සියලු දෙනාගේ අරමුණ විය යුතු අතර මෙහිදී මුහුණ දීමට සිදුවන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වනවා. මිනිසාගේ මෙන්ම පෘථිවියේ සෞඛ්‍ය යහපත් ලෙස පෝෂණය කළ හැකි පරිදි ගෝලීය ආහාර පද්ධති පරිවර්තනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මඟ සලසනු ඇතැයි විශ්වාසය පළ කරනවා. That can better foster the health of both humanity and our planet. Thank you. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම හේතුවෙන් මෙවර ප්‍රතිඵල නිකුත් කෙරුණේ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නොමැතිවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ www.donets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි වනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අයදුම්කරුවන් 6,22,350 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 4,513කදී පෙනී සිටියා. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම හේතුවෙන් මෙවර ප්‍රතිඵල නිකුත් කෙරුණේ සෞන්දර්ය විෂයන් වල ප්‍රතිඵල නොමැතිවයි. පසල් විවෘත කිරීමෙන් අනතුරුව සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැවතම සිසුන් සඳහා පමණක් ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීමට නියමිතයි. සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයන් සඳහා ප්‍රතිඵල තීරණය කර නොමැති සිසුන් සඳහා උසස් පෙළ පන්තිවල ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම් සහිත විශේෂිත චක්‍රලේඛය ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කෙරෙනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශයේ www.donets.lk වෙබ් අඩවියෙන් සහ www.results.exams.gov.lk වෙබ් අඩවි වලින් ඔබට ප්‍රතිඵල දැනගත හැකියි.
එසේම දිවයිනේ සියලුම පාසල්වල ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0.112 784 208 0.112 784 537 0.113 140 314 යන දුරකථන අංක හෝ 1911 යන ශ්‍රේණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි. සෞන්දර්ය විෂයේ අපි ප්‍රතිඵල අත්හිටවල මිසක් සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ කරන්නේ කවදාද? එදා වෙනකොට මේ ප්‍රතිඵල ටික දෙනවා. එතකොට මෙතෙන්දී කෙනෙක් ප්‍රශ්න කරොත් එහෙම කොහොමද මෙයා උසස් පෙළ පන්ති යන්නේ? ඒ සඳහා අපි චක්‍රලේඛයක් නිකුත් කරනවා. ඒක පිළියෙල කරලා තියෙන්නේ. මේ කණ්ඩායමට විතරයි මේක අදාළ. සෞන්දර්ය විෂයට ඉදිරිපත් වෙච්ච දරුවෝ ඒ 1,70,000 ප්‍රතිඵලය විෂයන් 5ක් සමත් වෙලා තියෙනවා නම්, සම්මාන 2ක් තියෙනවා නම්, මේ නිපුණතා මට්ටම 1 2 3 4 එක ප්‍රතිඵල ලේඛනයේ තියෙන සෞන්දර්ය විෂය සඳහා තියෙනවා නම්, කියන්නේ විශිෂ්ට, සාමාන්‍ය සහ ආසන්න තියෙනවා නම් ඒ දරුවට ප්‍රතිඵලය එනතුරු අපි අවස්ථාව දෙනවා උසස් පෙළ පන්තියේ ඒ විෂය ධාරාව හදාරන්න. සමස්තයක් විදියට රටේ මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සෞන්දර්ය විෂයන්හි ප්‍රතිඵල නිකුත් නොකළ වුණත් උසස් පෙළ හැදෑරීම සඳහා පළමුවර පාසල් වලින් පෙනී සිටින ළමයින්ගෙන් 75.12% ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ 2,31,458ක් ළමයින්ට උසස් පෙළ හැදෑරීමට අවකාශ ලැබෙනවා. වයස අවුරුදු 12-19 අතර රෝගාබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. එහි ප්‍රධාන වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමාරු හලේදී ආරම්භ අතර කුරුණෑගල සහ අනුරාධපුර යන ශික්ෂණ රෝහල් දෙකේදීත් මෙම එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වනවා. දරුවන් එන්නත් කරන වැඩසටහනේ පළමු අදියර ලෙස වයස අවුරුදු 12-19 අතර රෝගාබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම අද පෙරවරු 9ට ආරම්භ කෙරුණා. එහි සමාරම්භක වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේදී පැවැතුනේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතාගේ සහභාගීත්වයෙන්. අපිට මේ ස්ථානයට අවම දැක්කන්ට ලැබුණා වෛද්‍යවරුන් ඉතාමත් ඕනෑකමින් මේ සඳහා යොමු වෙන ආකාරයක්, ඒ වගේම දෙමව්පියන් Tamanගේ දරුවන්ව ඉතාමත් ඕනෑකමින් මෙම ස්ථානයට රැගෙන විත් තිබෙනවා ඔවුන්ට එම කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සඳහා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන මෙම එන්නත් කරන වැඩපිළිවෙල තුළ දරුවන්ට ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබා දීම සිදු කරනවා. ජනාධිපතිතුමා තීන්දුව කරා අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කය ආරම්භ කරන්න. මොකද වඩාම ඒ තත්ත්වයන් වලට භාජන වෙච්ච දරුවන් සිටින්නේ ඒ කලාප දෙකේ. අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකොට මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. රිජ්වේ ආර්යා ළමාරෝහලේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙලා මේ සඳහා දිනයක් වේලාවක් ලබා ගන්න පුළුවන්. එහෙම දිනයක් වේලාවක් ලබා ගැනීමට අපහසු අයට වුණත් මෙම රෝහලට පැමිණීම තුළින් මේ එන්නත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වෙන විට මේ සඳහා අපි ගණනය කළ තියෙනවා දරුවන් 35000ක් පමණ තමයි ඉන්නේ. ඒතකොට එන්නත් 70000ක් පමණ තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් මේ වෙන විට මේ සඳහා එන්නත් ලක්ෂයක්ම වෙන් කරලා තියෙනවා. මේ එන්නත ලබා දීමේදී අපි පිළිපදින මූලික කාරණය තමයි ඒ දරුවාගේ දෙමව්පියන්ගේ කැමැත්ත අපි ලබා ගන්නවා. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරයෙක් මෙහි නිර්දේශ කරන්න අවශ්‍යයි මේ එන්නත ලබා ගැනීම සඳහා දරුවා සුදුසුයි කියලා. ඊට පස්සේ අපි එන්නත ලබා දෙනවා. එන්නත ලබා දුන්නාට පස්සේ හදිස්සි අවස්ථා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා එතුමාගේ දැඩි අධීක්ෂණය යටතේ තමයි දරුවා ඊට පස්සේ ගෙදර යවන එක තීරණය කරන්නේ. ඒක නිසා අසාත්මිකතාවයක් දරුවාට ප්‍රශ්නයක් එයි කියන එක වළක්වමින් හැකි සියලුම ආරක්ෂිත පියවර අනුගමනය කරමින් තමයි මේ එන්නත්කරණය සිද්ධ වෙමින් පවතින්නේ. මීට සමගාමීව එන්නත් කරන වැඩසටහන කුරුණෑගල සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. එමෙන්ම වයස අවුරුදු 20 වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම අද දිනෙත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ පසුගිය දින දෙකේදී එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි තරුණ පිරිස 125ක් පමණ අඩු ප්‍රතිශතයක් බවයි. තරුණ ප්‍රජාව මේ සඳහා යොමු වීමේ කලකිය යුතු මට්ටමක අඩුවක් දක්නට ලැබෙනවා. ඉතින් ඉදිරියේදී තවදුරටත් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් මම හිතන්නේ අපිට සෞඛ්‍ය අංශ වලටත් මේක ලොකු ගැටලුවක් වෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ වාර්තාවලට අනුව මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව
1,14,06,358ක්. මේ අතර ඊයේත් මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 1,368 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,10,40,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 4,51,742ක්. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 45,850ක් පමණයි. ගෙවුණු පැය 24 තුළ මෙරටදී PCR පරීක්ෂණ 8,256ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,507ක් සිදු කර තිබෙනවා. එමෙන්ම මෙරට සිදු වූ තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. එම මරණ සිදුව තිබුණේ සැප්තැම්බර් 22 වනදායි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළ යනවා. මෙරට කොවිඩ් ව්‍යාප්ති ආරම්භයේ සිට මේ දක්වා පදුල්ල ආදාහනාගාරයේ පමණක් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් 231 දෙනෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කර තිබෙනවා. එන් ගෙවුණු අගෝස්තු මාසයේදී පමණක් එහි ආදාහනය කළ කොවිඩ් මෘතදේහයන් සංඛ්‍යාව 97ක්. කොවිඩ් ආසාදිතයන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන සංගීත ප්‍රසංග මාලාවේ තවත් අදියරක් ඊයේ කොළඹ ජාතික රෝහලේදී පැවැත්වුණා. බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ ස්වං නිරෝධානයට ලක්ව සිටිනවා. එහි ඔහු සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ එරට සෞඛ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයට පනවා තිබූ සිව්වන මට්ටමේ කොවිඩ් පාලන සීමා ඉකුත් බදාදා සිට තුන්වන මට්ටම දක්වා පහළ දමා තිබෙනවා. එය සති දෙකක කාලයක් ක්‍රියාත්මකයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමෙන් අනතුරුව බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝ තම නිවසේදී ස්වයං නිරෝධායනයට ලක් වී සිටිනවා. ඒ ඔහු සමග නිව්යෝක් වෙත ගිය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ගිය සමස්ත බ්‍රසීල නියෝජිත කණ්ඩායම මේ වන විට හුදකලා කර සිටින බවයි එරට රජය වාර්තා කළේ. කොවිඩ් රෝගීන් අසාධ්‍ය තත්වයට පත්වී නොමැති නමුත් රෝහල්ගත කිරීමේ වැඩි අවදානමක් ඇති කොවිඩ් රෝගීන් සඳහා රෙජිනිරෝන් නැමැති කෘත්‍රිම ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා. අදාළ ඖෂධයේ මිල පහළ දමන ලෙසත් සාධාරණ ලෙස ලොව පුරා බෙදා හරින ලෙසත් එම සංවිධානයේ ඖෂධ නිෂ්පාදන සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්. සමස්ත ගෝලීය කොවිඩ් වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 23,13,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. ලෝක පුරා රටවල් වලින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 47,42,000කට අධිකයි. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබුවා. ඒකුත් යහපාලන ආණ්ඩු සමයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ යකඩ මිනිසා නම් ව්‍යාපෘතියේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. එම අවස්ථාවේදී සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියා. රහස් පොලිසියෙන් එන්නේ කියලා තියෙනවා. මේ අමාත්‍යාංශයේ සිදු කරපු ප්‍රවර්ධන වැඩසටහනකට නිම ඇතුළට යනවා. මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙන අසරණ භාවය අපට පේනවා. කනගාටුදායකයි. ඉතින් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මේ වන විටත් මන්ත්‍රීවරයාගෙන් අදාළ ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටිනවා. රජයේ අසාර්ථක වෙනකොට අද විපක්ෂයේ දඩයම් කරන්න පටන් ගන්න තියෙනවා. හරි චෝදනාවක් තිබුණා නම් චම්පික රණවක පාටලි ඇමතිතුමාට ඒ චෝදනාව හරියට පාර්ලිමේන්තුවේ වුණත් කතා කරලා ඉදිරිපත් කරන්න තිබ්බා. හැබැයි මේවා නිකන් තමන්ගේ හොරකම් වසා ගන්න, තමන්ගේ වැරදි වසා ගන්න ක්‍රියාමාර්ග. ඒවා දේශපාලන ඩ්‍රාමා. දැන් මිනිස්සුන්ට හාල් ගන්න නැහැ, කිරිපිටි ගන්න නැහැ, ගෑස් ගන්න නැහැ. ආණ්ඩුවට මිනිස්සු තිත්තකුණු හරපෙන් බයිනවා. හරි දැන් ආණ්ඩුව කල්පනා කරලා මොකක් හරි ඩ්‍රාමා එකක් කරලා මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරා. කෙරවල පිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සඳහනගත දේශපාලන පක්ෂවල නායකයින් අතර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්ව තිබෙනවා. අර්ලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් එක්ව සිටියා. මෙහිදී කෙරවල පිටිය යුගදනවි විදුලි බලාගාරයේ 140ක කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් විසඳුමකින් තොරව සාකච්ඡාව අවසන් වී තිබුණා. අපි දරන මතයත් තවත් අය දරන මතයත් අතර වෙනස්කම් තියෙන නිසා අපි පක්ෂ නායකයින් 10ක් හෝ 11ක් පමණ අත්සන් කරලා අධිකරු ජනාධිපතිතුමාට ලිපියක් බාර දීමට නියමිතව තිබෙනවා. එතුමාගෙන් ඉල්ලා හිටින්න පැමිණිවහම අපිට මේ ගැන සාකච්ඡා කරලා අපේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා ගැනීම. මේ අතර බලාගාර ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. මේ රටේ ජාතික සම්පත් විකුණන්න කටයුතු කළේ සමගි ජන බලවේගය. නමුත් අපේ ජනාධිපතිතුමාවත් අපේ ආණ්ඩුවත් ඒක කරන්න සූදානම් නැහැ. අපි පැහැදිලිවම යමක් කරනවා නම් ඒක විනිවිද භාවයෙන් යුතුව රටට එලි කරලා කරනවා මිසක් හංගිවරක් බකමූණු වැඩ කරන්න අපි සූදානම් නැහැ. රෑ 12යි 6ට ගිවිසුම් අත්සන් කළා දෙන්නේ. අර වවුලු පීසාච්චෝ වගේ තමයි රෑට ගිවිසුම් අත්සන් කරන්නේ. ඒතකොට පාර්ලිමේන්තුවට කිව්වේ නෑ. රටට කිව්වේ නෑ. කැබිනට් මණ්ඩලය දන්නේ නෑ. ඇමතිවරු දන්නේ නෑ. අද ආණ්ඩුවේම පක්ෂ 10ක් බොරුවට හරි එකතු වෙනවා මේකට විරුද්ධව. මේ කරන්නේ ජනතා විරෝධය වෙන පැත්තකට හරවන්න. ආණ්ඩුවේ ලගිනවා, ආණ්ඩුවෙන් කනවා. විරෝධයක් එනකොට අපිත් ඒ පැත්තේ කියලා වීරවංශල රතන හාමුදුරුවෝ කියනවා. ඔය බොරුවට මේ රටේ ජනතාව අහුවෙන්න එපා. ගෑස් සැපීමේ ඒකාධිකාරය එක තනි සමාගමකට පැවරීම මේ රටට විශාල හානියක් බවටයි අපේ සම්පූර්ණ මතය. මේ සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමා ආවයින් පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ ගත්ත යම් වැරදි තීන්දුවක් තිබෙනවා නම් ඒ නිවැරදි කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයට යන්න. අපි රාජ්‍යාංශයේ තියෙන දේවල් විකුණන න්‍යාය පත්‍රයක් අපි ළඟ නැහැ. ඒ වගේම තමයි නැති රකුසෙක් මවනවා. අපි කියන්නේ විකුණන්න එපා. ආයෝජකයෙක් එක්ක රජයත් එක්ක ඒකාබද්ධව වැඩපිළිවෙලක් කරලා රට දියුණු කිරීමේ වැඩසටහනට යන්න කියන එක. මේ රටේ අද බල ශක්තිය විකුණන්න මේ අය කටයුතු කරනකොට නැවත වතාවක් මේ නරි නාටකය මේ අය ආරම්භ කරලා තියෙනවා. මේ කරන අපරාධය වහම නතර කරන්න. මේ අය බලයට එනකොට හම්බන්තොට වරාය නැවත වතාවක් පවර ගන්නවකෝ. පවර ගත්තද නෑ. ඒකට පෝත් සිටියක් දුන්නා. ඒකට කොළඹ ප්‍රධාන පෙළේ ඉඩම් ටිකක් දැන් විකුණන්න හදනවා. ඉතින් ඒක නිසා මේ රට විකුණන දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ඇමරිකානු සමාගමකට ලබා දීලා නැහැ. නමුත් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවා පමණයි. එහෙම නැතුව ගිවිසුම් අත්සන් කරලා නැහැ. නමුත් ඉදිරි කාලේදී ඒක ටෙන්ඩර් පටිපාටියේ යටතේ තමයි අනිවාර්යයෙන්ම ගිවිසුමක් අත්සන් කරන්න ඉස්සෙල්ලා තෝරා ගැනීම කරන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත කලාපයටම යහපත් ප්‍රතිඵල අත්කර දෙන නීති විරෝධී මද්‍රව්‍ය චාවාරම් වැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආරම්භ කරන ලද වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනාසිංහ මහත්මියගේ ඇගීමට ලක්ව තිබෙනවා. එමෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සමග පැවති සාකච්ඡාවකදී. තිරිප්පනේ මුරියක්කල්ල වැව ඉස්මත්තේ ඊයේ සතුන් දඩයම් කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු බදින තුවාක්කු දෙකක් ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි. එම බදින තුවාක්කු ක්‍රියාත්මක කළ බවට සැකකෙරෙන පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර බස් නැවතුම්පොළ අසලදී ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර 250ක් සමග පුද්ගලයෙකු ඊයේ අනුරාධපුර විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුවයි. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වහලේ සිවිලිම මත සිටි අඩුබස්සන් නොහොත් බකමූණන්තු දෙනෙකු නිකවරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට බාර දී තිබෙනවා. විදෙස් පුවත් කිහිපයක් දැන්. සෞදි අරාබියේ 91 වැනි ජාතික දිනය වෙනුවෙන් රියාද් අග්නුවරදී හමුදා ආචාර පෙළපාලියක් පැවැත්වුණේ හමුදා සෙබලියන්ගේද සහභාගීත්වය ඇතිවයි. ජාතික දින සැමරුමට ගුවන් සංදර්ශනයක් ඇතුළත් වුණා. සෞදි ජාතික දචයේ කොළ පැහැයෙන් රියාත්හි ගොඩනැගිලි මෙන්ම ඩුබායි නගරයේ බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලත් ආලෝකමත් කර තිබූ ආකාරයයි මේ. ජාතික දින සැමරුම වෙනුවෙන් සෞදියේදී අලංකාර ගිනිකෙල සංදර්ශනයක්ද පවත්වා තිබුණා.
සිවිල් වැසියන් පමණක් සහභාගී වූ ලොව පළමු අභ්‍යවකාශ සංචාරයට එක්වූ සිව් දෙනාගේ කණ්ඩායමේ ප්‍රධානියා වන අමරිකානු බිලියනපති ජෙරාඩ් අයිසැක්මන් නිරෝධායනයට ලක් වී සිටිනවා. ඒ ඔහුගේ බිරිඳ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සමාජිකයන් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීම හේතුවෙන් අභ්‍යවකාශ චාරිකාවට පෙර අයිසැක්මන් පවුලේ සමාජිකයන්ද සමග නිරෝධායනයට ලක් වී සිට ඇති අතර චාරිකාව ආරම්භ කළ පසු නිරෝධායනයේ බිඳවැටි පවුලේ සමාජිකයන් වෛරසයට නිරාවරණ වන්නට ඇති බව ඔහු විශ්වාස කරනවා. පන්දුවාර 2020 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කෙරණු නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ එළි දැක්වුවා. ඒත් සමගින් ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂාංගය දැන්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කෙරණු ලයිව් ද ගේම් නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ එළි දැක්වුවා. ගීතය වෙනුවෙන් සංගීත නිර්මාණය කර තිබුණේ ඉන්දියාවේ සුපිරි සංගීතවේදී අමිත් ත්‍රිවේදී විසින්. සජීවීකරණ ගීතයක් ලෙස මෙම වීඩියෝ ඉදිරිපත් කර ඇති අතර ඉන්දිය නායක විරාට් කොහ්ලි, කොදෙව් නායක කයිරන් පොලාඩ්, ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්, ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්ගේ රූප මෙහිදී සජීවීකරණය වනු ඇති. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වීමට නියමිතයි. ඉන්දියන් ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 7කින් පරාජය කළ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගයේ ජය හිමි කරගත්තා. තරගයේ පළමු පන්දුවට පහර දුන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 155ක් රැස් කළා. ක්වින්ටන් ඩී කුක් ලකුණු 55ක් රැස් කළ අතර නායක රෝහිත් ශර්මා ලකුණු 33යි. ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස්සේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 15යි එක් පන්දුවකදී කඩුළු 3ක් පමණ දැවී එම ඉලක්කය පසු කර ගියා. මේ වන විට කොල්කතා පිළ ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසු වන අතර මුම්බයි පිළ 6 වන ස්ථානයේ පසු කරනවා. Been a few stars for the Kolkata Knight Riders in this match in the bowling department. ඒත් සමගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නින්නාට පත්වෙනවා. ඔබට සුවදායි දවසක්.